සුබෝදෑසනක් වේවා. දරුවන් සරණයි. අපේ බෙරුකටිය ශ්‍රී පඤ්ඤාරාමාධිපති බෙරුකටිය අපේ පඤ්ඤා ජීව නායක සාමිපයන් වහන්සේ, ඒ වගේම මීගොඩ පොලිස් ස්ථානයේ නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපතිතුමා, ඒ වගේම මේ සම්භාවනීය අමුත්තන් අපේ දෙමාපියන් සහ දරුවන්ගෙන් අවසරයි. අද දවස මේ දරුවන්ගේ ජීවිතවලට ඉතාම වැදගත් දවසක්. ඉතින් මට අපේ නායක හඳුරු සිහිපත් කරා මේ දෙමාපියන්ටත් ඒ වගේම දරුවන්ටත් වැදගත් වෙන කාරණා ටිකක් මතක් කරන්න කියලා. විශේෂයෙන්ම අපි හැමෝම මේ රට දිහා බැලුවොත් ලොකු අරුබුදයක ඉන්නවා. මේ අරුබුදේ මුලට බැලුවොතින් ඇයි මෙහෙම අපිට උනේ කියලා අපිට හරි නායකයෝ ටිකක් හදන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි ගොඩාක් ලාංකිකයෝ අද ඊටාම පීඩනයක මහා දුකක ඉන්නේ. ඉතින් අපේ බුදුහාමුදුරන්ගේ දිහා බැලුවනම් නායකත්වය කෙබඳුද කියන එක අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට බෞද්ධ වෙලා තිබෙන්නේ පාරම්පරිකව, එහෙම නැත්නම් අපේ අම්මා තාත්තා බෞද්ධ වුණ නිසා. අපි දහම් පාසලුත් වෙනවා, පාසලෙත් බුදුදහම ඉගෙන ගන්නවා. හැබැයි මේ දෙකම ඉගෙන ගන්නේ ජීවිත කේන්ද්‍රීයව නෙමෙයි, විභාග කේන්ද්‍රීයව. ඒ කියන්නේ ජීවිත කේන්ද්‍රීයව ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි මේ ඉගෙන ගන්න දේවල් අපේ ජීවිතයටයි කියලා හිතනවා. ඒ වගේම විභාග කේන්ද්‍රීයව ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි මේවා ඉගෙන ගන්නේ සහතික ගන්න, A ගන්න, D ගන්න, ඒ වගේ ලකුණු ගන්න 100ක් ගන්න. අද මේ වෙනතුරු අපිට බුදුදහම අපේ මිනිස්යන්ගේ ජීවිතේට, දරුවන්ගේ ජීවිතේට කාවැදලා අඩු වෙලා තියෙන්නේ. යම් ප්‍රමාණයකට බුදුදහම අනුගමනය කරනවා. නමුත් අඩු වෙලා තිබෙන්නේ මෙන්න මේ කියන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා. ඉතින් විශේෂයෙන්ම පළවෙනියෙන්ම මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ අපේ දහම් පාසල් එන ප්‍රමාණය ඉතාම අඩුද. මේ ගම ගත්තොත් හොඳට ඔයාලා බලන්න මේ ගමේ ඇති දහම් පාසල් යන ළමයි මේ වගේ 4-5 ගුණයක්. ඒතකොට 10%ක් 15ක් 20ක් ඒ වගේ තමයි එන්නේ. ගොඩක් දෙමව්පියෝ හිතන්නේ නැහැ මේ දහම් පාසල් එනවයි කියන එක ඉතාම වැදගත් දෙයක් කියලා. මේ ඒක එච්චර වැදගත් දෙයක් නෑ. හැබැයි ඒ දවසේම ඉරිගඩ ටියුෂන් යන එක බොහොම වැදගත් කියලා හිතනවා. ඉතින් එතන ලොකු චින්තනයේ වැරද්දක් තියෙනවා. දැන් එදා වගේ නෙමෙයි අද. ඉස්සර නම් දැනුම හොයාගන්න පුස්තකාලයකටම යන්න ඕන. දැන් මේ පොඩි ළමයිගේ අතේ මම දන්නවා ජංගම දුරකථන තියෙනවා. අද ඕනෙම දෙයක් පීනන්න විතරයි මම හිතන්නේ ඉගෙන ගන්න බැරි දුරකථනයෙන් අනිත් ඔක්කොම ටික මේ යන ප්‍රායෝගික දේවල් ඇරුණාම දැනුම ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන් මේ ජංගම දුරකථනයකින්. එහෙම නැත්නම් පරිගණකයෙන්. ඒ නිසා දැනුම ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ಗುಣධර්ම සහිත දරුවෙක් හදනවයි කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඊට පස්සේ අම්මලා තාත්තලා කනගාටු වෙනවා. මගේ දරුවෝ මට සලකන්නේ නැහැ. මගේ දරුවෝ මං ගැන හිතන්නේ නැහැ. මට ආදරේ නැහැ කියලා වයසට ගිහුවා කනගාටු වෙනවා. ඇයි? මේ දරුවන්ට මේ ಗುಣධර්ම ටික පෝෂණය දුන්නේ නැහැ. දැනුමෙන් පෝෂණය කරා, ගුණයෙන් පෝෂණය කරේ නැහැ. ඒ නිසා අපිට මම මේ ඉන්න දෙමව්පියන්ට කියන්නේ ඔය හැම දෙමව්පියෙක්ම අවම වශයෙන් තව ළමයෙක් දහම් පාසලට ගේන්න ඕනේ. ඒක ලොකු පින්කමක්. පොඩි පින්කමක් නෙමෙයි. මොකද හේතුව අපේ බෝධිසත්වයෝ ඔය ගටිකාර සූත්‍රයේදී 7 වතාවක් කියනවා බුදු වෙන්න හිටපු බෝධිසත්වෝ. ඒ කාලේ මේ ගටිකාර කියන බ්‍රාහ්මණයා මානවකයා ජෝතිපාල කියන මානවකයාට එහෙම නැත්නම් බ්‍රාහ්මණයාට 7 පාරක් කියලා බැරිම දෙන කොණ්ඩෙන් අදගෙන තමයි බුදුහාමර දකින්න යන්නේ. ඒකෝට මේ බුදු වෙන්න හිටපු බෝධිසත්වයෝ මේ බුදුදහම ඉගෙන ගන්න බුදුහාමුදුරුවෝ බැහැ දකින්න කැමති උනේ නැහැ. ඒතකොට එහෙම නිසා අපි මේ දහම් පාසල් එන්නේ නැති දෙමව්පියන්ගේ අය උනන්දු කරලා ළමයා යවන්න කියලා ඔයාගේ යාළුවෙක් මේ අල්ලපු ගෙදර ඉන්න ළමයා. ඒතකොට මේ ළමයි බලන්න ඕන තව ළමයි දහම් පාසලට ගේන්න. ඒක පළවෙනිම දේ දෙමව්පියන්ගෙන් කෙරෙන්න ඕන දේ.
ඊගාවට මම ඔය චීනේ ඔය විවිධ රටවල් වල ගිහිල්ලා තියෙනවා. දැන් අපේ රටේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ නායකයා කියන කෙනා ගණන් ගන්නෙ නැහැ. පිළිගන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි ඔක්කොම අර සින්දුවක් කියනවනේ අපි ඔක්කොම රජවරු කියලා. ඉතින් අපි ඔක්කොම නායකයෝ කියලා හිතන්නේ. එහෙම බෑ. පළවෙනිම දේ තමයි නායකයාට හැබැයි හොඳ දැක්මක් තියෙනවා. එයාට තියෙනවනේ බර්ඩ් අයි කියන්නේ අර උකුස්සගේ වගේ හොඳ ඇස් දෙකක් තියෙනවා. උකුස්ස අහස ඉහළම තැනක ඉන්නේ. ඒ ඉහළම තැන ඉඳන් හැම පැත්තම උඩ ගවේෂණය කරන්න පුළුවන් බලන්න පුළුවන්. බර්ඩ් අයි කියන්නේ 300 අංශක 360ක දර්ශනයක් පේන කෙනෙක්. හැම පැත්තම බලන්න පුළුවන් කිසි බාධාවක්. නායකයාට ඒ වගේ දැක්මක් තියෙනවා. අනතුරු ගැන ඉදිරියට එන්න පුළුවන් ප්‍රශ්න ගැන දැන් එහෙම දැනගෙන හිටියේ නැහැනේ ජනතාවට මෙහෙම පෙන්වනවා නම් තව මාස 6කින් මෙහෙම වෙනවයි කියලා මිනිස්සු මොන හරි සූදානම් වෙනවා. එහෙම නැහැ. ඒ වගේ අපේ ළමයි තමන්ගේ නායකත්වයේ තුල බලන්න ඕන මේ දහම් පාසල කොහොමද ලස්සනට දියුණු කරන්නේ? තව ළමයි වැඩි කරන්නේ කොහොමද? මේ නායකයාගේ වගකීමක් ඒක. තව ළමයි ගේන්න ඕන. නායකයෙක් ටික නේද? ඔයගොල්ලන්ගේ වගකීමක් තමයි අඩුම ගානේ තව ළමයි 10ක් හරි මේ දහම් පාසලට වැඩි කරන්න ඕන. ඒ වගේ දැක්මක් තියෙනවා. දැන් චීනේ ගියා ඒ චීන මිනිස්සුන්ගේ හරි හොඳක් තියෙනවා. මොකද වුණත් රජයෙන් කිව්වොත් නායකයෝ කිව්වොත් ඒක ඔක්කොම එකට එකතු වෙලා කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. එතකොට ඒ රට ගොඩාක් දියුණුනායි අර නායකත්වයට සවන් දෙනවා, නායකත්වයට එකඟ වෙනවා, නායකත්වයේ කියන දේ අනුගමනය කරනවා. ඒ නිසා ඒ රට ගොඩාක් දියුණු වුණා. දැන් මම ලස්සන උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ අහසේ දැකලා ඇති කුරුල්ල රංචු පියාඹන. මේ කුරුල්ල රංචු පියාඹන එකේ හරි ලොකු විද්‍යාවක් තියෙනවා. පොඩි දෙයක් වුණාට ඒක හරි ලොකු විද්‍යාවක් තියෙනවා. බොහෝ වෙන කුරුල්ලෝ එක්ක රංචුවක් යන්නේ 7 දෙනෙක් හැටියට. එහෙම නැත්නම් 5ක්, එහෙම නැත්නම් ඒ වගේ කණ්ඩායම්. හැබැයි මේ අයගේ යන්නේ මේ ස්වභාවයේ වෙනසක් තියෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ යන්නේ V අකුර වගේ. ඉංග්‍රීසි V අකුර වගේ තමයි යන්නේ. එතකොට මේ කුරුල්ලෝ යනවා සමහරට කිලෝමීටර් 6000ක් ඇලස්කාවට ඊගාවට උත්තර ධ්‍රවයට සමහර සෝවියට් දේශයේ ඉන්න කුරුල්ලේ ලංකාවට එනවා. සමහරට සෝවියට් දේශයේ ඉන්න කුරුල්ලේ ඕස්ට්‍රේලියාවට යනවා. ඒකට හැදෙන්න 11000ක් විතර ඒගොල්ලෝ අහසේ ඉන්නවා. මේක ලේසි වැඩක් නෙමෙයි. තෙල් ගහන්න අහසේ නැහැ. කෑම කන්න තැන් අහසේ නැහැ. නවතින හෝටල් නැහැ. නිදා ගන්න වෙලාවක් නැහැ. එතකොට සමහරට මහ මුහුද පැතින් හැදෙන්න දවස් ගාණක් යනවා. එතකොට මේ යන ගමනේ රහස මොකද්ද? එතකොට ඒගොල්ලන්ට ඒකට ශක්තිය රැකගන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක්. ඒක රැකගන්නේ කොහොමද? ඒගොල්ලෝ විහාරවලකොට එක්කෙනෙක් ඉස්සරහා යනවා. මේ අහස කියන්නේ මුහුද වගේම එකක්. අපිට පේන්නේ නැති වුණාම අහසේ වායුව තියෙනවා. ඒ වායුව කපාගෙන තමයි කුරුල්ලෙක් ඉස්සරහට යන්න ඕන. ඒතර ඒක වෙහෙස කරන්නේ. එතෙන්දි මොකද කරන්නේ? අර කුරුල්ලා කුලගේ කම්පනයක් ඇති කරනවා. එයාගේ කම්පනයේ මේ වාසිය අරගෙන දෙන්නේ ටිකක් ඊට වඩා පළලින් පියාඹ වෙනවා. එතකොට ඒ දෙන්නට අරයගේ හුලම් පාර වැදිලා ඒ ගමන ලේසි වෙනවා. තවත් දෙන්නේ තවත් මෙහෙම යනවා. ඉතින් මොකද කරන්නේ? ටිකක් දුර ගියපුවාම අර පිටිපස්සේ ඉන්න කෙනෙක් ඉස්සරහට එනවා. ඉස්සරහා ඉන්න කෙනෙක් පිටිපස්සට යනවා. ඇයි? ඒතකොට අර මුල්ම කරන කෙනාටයි මහන්සිය තියෙන්නේ. එතකොට අර ඒගොල්ලෝ මහන්සිය බෙදා ගන්නවා. එක්කෙනෙක් පිටිපස්සෙම ඉන්න කෙනෙක් ඉස්සරහට ආවිලා ඉස්සරහා කෙනෙක් යනවා. එතකොට ඒගොල්ලෝ හිතන්නේ නෑ මම අපි ඉස්සරට අකුර වගේ යනවා. නෑ W අකුර වගේ යනවා. එහෙම හිතන්නේ. අවුරුත් එක්කම එකට හිතනවා අපි මේ V shape එකට තමයි යන්නේ. එතකොට තමයි ඔක්කොටම ගොඩ දුරක් යන්න පුළුවන්. එතකොට නායකත්වයක් ඕන නම් තමන්ගේ කණ්ඩායම අවනත කරගන්න. කණ්ඩායමට අහුම්කම් දෙන්න. කණ්ඩායමේ වැඩ සහයෝගය, ඒකට කියන කෝඩිනේෂන් දෙකක් අවශ්‍යයි. කෝඩිනේෂන් අවශ්‍යයි, කෝපරේෂන් අවශ්‍යයි. කෝඩිනේෂන් කියන්නේ සම්බන්ධීකරණය. දැන් පහුගිය කාලේ මේ රටේ මේ ප්‍රශ්න වලට එක ඇමති කෙනෙක්, එක අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් කරේ කිසිනා දන්නේ නැහැ. කෝඩිනේෂන් එකක් නැහැ. ගෙදරටත් එහෙමයි. අම්මා කරන දේ තාත්තා දන්නේ නැත්නම්, තාත්තා කරන දේ අම්මා දන්නේ නැත්නම්, ළමයි කරන දේ අම්මලා දන්නේ නැත්නම් ඒ ගෙදර කඩා වැටෙනවා. ඒ නිසා කෝඩිනේෂන් එකක් ඕන. කවුරුත් වගකීම් වැඩ කරන්න ඕන, යුතුයකම් ටික කරන්න ඕන, උදේට කරන්න ඕන ටික කරන්න ඕන. ඒ වගේ කෝඩිනේෂන් එකක් ඕන. ඊගාවට කෝපරේෂන් සහයෝගය දෙන්න ඕන. අනිත් එක්කෙනා කරන එකට පොඩි හරි උදව්වක් දෙන්න ඕන. දැන් අපේ අය කියන්නේ මොකද්ද? ආසියාවේ බල්බ් එකක් හයි කරන්න
ඕනම 25ක් තියා. ඒ කියන්නේ මොකටද? එක්කෙනෙක් බල්බ් එක ගාලා හයි කරනවා. අනිත් 25ම කට අරගෙන බලන් ඉන්නවා. දැන් එහෙම නෙමෙයි වැඩක් කරන තැනක නම් අපි යාට පුටුවක් දෙන්න ඕන නැත්නම් ඉනිමකක් දෙන්න ඕන. එතකොට ස්විච් එක දාන්න ඕන. ඒ වැඩේට උදව්වක් වෙනවා. දැන් ගොඩාක් වෙලාවට ලංකාවේ වැඩක් කරන තැනක මොකද කරන්නේ? මෙහෙම අද්දෙක මැදගෙන ඉන්නවා. සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ නිසා coordination and cooperation සහයෝගයක් සහභාගීත්වය ඒ වගේම සම්බන්ධීකරණයක් කියලා මේ තුනම අවශ්‍යයි. ඊගවට අපේ මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ හැම විටම ඔය විමසිලිපත් භාවයේ තිබුණා. දැන් අර අපි දන්නව නලපාන ජාතක දහම් පාසලේ ළමයි නේද? ඒ පොකුණට බහින්න ඉස්සෙල්ලා මේ පොකුණ කොයි වගේ එකක්ද? කොයි වගේ ගැඹුරක් තියනවද? දැන් සත්තු ඉන්නවද? මිගුල්ලු ඉන්නවද? වෙනත් කෙනෙක්ගේ අනතුරක් වෙයිද කියලා විමසිලිපත් වෙනවා. නායකත්වයක් දරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන විමසිලිපත් භාවය අපට අවශ්‍ය කරනවා. ඊගොල්ලන්ට අපි මේ නායකත්වයට හුරු වෙනකොට ඉවසීම කියන එකත් ගොඩාක් අවශ්‍ය කරනවා. මොකද දැන් ලංකාවේ තියෙන එක දෙයක් තමයි ගෙදර නිකන් ඉඳ කවුරුවත් බයින්නේ නැහැ. මොනවා හරි ගමට හරි රටට හරි සේවයක් කරන්න හැදුවොත් තමයි මොනවද කරන්නේ? දොස් කියනවා, අපහාස කරනවා, එපා කරනවා. ඒ වැඩේ කරන්න හිතෙන්නේම නැති දැනට අපේ අය මේ එකක් තියෙනවා. දැන් මේ රටවල ඇත්තටම තියෙන්නේ මේ එහෙම එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට මොන හරි දෙයක් කරනවා නම් කවුරු හරි උදව් කරනවා, සහයෝගය දෙනවා. අපේ රටේ ඒ ගතිය හරි අඩුයි. හරි කුහකයි. මොන හරි කරනවා නම් එයාට මොකක් හරි ගෞරවයක් ලැබෙයි කියලා හරි මොකක් හරි ඉන්න මොකක්ද දන්නේ නැහැ කොහොම හරි ඒකට බාධා කරනවා. ඉතින් ඊගාවට මේ නායකත්වයට යනකොට අපිට තියෙනවා මේ සමහර ඒවා ඒ වගේ අමුකා දෙන්නේ නැතුව ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට මේ ගෙම්බර අංචුවක් වඩනකොට බොහොම ගැඹුරු ලිඳකට. දැන් කවුරුත් කිව්වලු මේ ගෙම්බ වලේ ඉන්න අපිට නම් ගොඩ එන්න බෑ අපිට එන්න බෑ කියලා කට්ටිය වලේ ඉන්න කිව්වා. ඊගාවට තව මේ එළියේ දැන් වැටුනේ නැති ගෙම්බ ටික ඉන්නෝනේ. ඒගොල්ලෝ කියන උඹලා නම් ඉවරයි උඹලට ආයෙත් මවදමන්න ගොඩට නම් එන්න වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි අර අය කෑ ගහලා උඩේ ඉඳන් කියනවා. දැන් වලේ ඉන්න අය එහෙමම පලන්ති දාලා මරනවා දැන් අපිට පිළිසරණ නැහැ කියලා. හැබැයි එතන එක ගෙම්බෙක් හිටියා. කොහොමාර උඩ පැනලා මාන්සලා අර පටෙන් එළියට එනවා. ඊට පස්සේ ආපුවම පස්සේ බලනවා මේ කොහමද ආවේ කියලා. එයාගේ කන් ඇහෙන්නේ. ඒ කිඳා අර අරගල කියන ඒවා අහුවේ නැහැ. සමහර වෙලාවට අපට අවශ්‍ය වෙනවා අනුන්ගේ කියන ඒවා ඉතර ගණන් ගන්න ඕන නැහැ නේද? අපි අරයා මෙහෙම දුවා අරපතුවා කියලා එහෙම ගණන් ගන්න ඕනේ. ඒ අපි කරන දේ හරිනම් අපේ දැක්ම හරිනම් අපි අරයා මෙහා මෙහෙම දුවා කියලා හිතන්න ඕනේ අපි කරගෙන යන්න ඕනේ. ඒක නායකයන්ට ඕන කරන එකක්. මේ අද විතරක් නෙමෙයි ඔබ ඔෆිස් එකක ගිහලා වැඩ කරනකොටත් මේ ප්‍රශ්නේ එනවා. තේරුණාද? මේ පාසලේ විතරක් නෙමෙයි. මේ හැමෝටම මේ ප්‍රශ්නේ එනවා. මොන හරි හොඳ දෙයක් කරන්න ගියොත් කවුරු හරි ඒකට බාධා කරනවා, එහෙම නැත්නම් නිඳා කරනවා, එහෙම නැත්නම් අපහාස කරනවා. ඉතින් ඒ නිසා ඒවට අපි සැලෙන්නේ නැතුව සාදී ගුණය බුදුරජාණන් වහන්සේ දක්වපු නොසල් වෙන ගුණය අපි ඇති කරගෙන අපි ඉදිරියට යන්න ඕන. ඊගාවට මේ ලැබෙන තනතුරු නිසා අපි ආඩම්බරයෙන්වත් හොඳ නැහැ. එතකොට දැන් මේ ළමයි හිතන්න එපා මම දහම් පාසලේ නායකයා හින්දා අනිත් ළමයි මට වඩා පහත්, මට වඩා යටත්, මගේ යටත් වැසියෝ. එහෙම හිතන්න හොඳ නැහැ. මේ ඔයාලගෙන් සමවයසයි ඉන්නේ. එතකොට මේ සමවයසේක ආදරෙන් කරුණාවෙන් තියෙන වැඩක් කරව ගන්න ඕන. මේ නායකත්වය වෙන්නේ එහෙමයි. එහෙම නැත්නම් අපි කවුරුත් කැමති නෑනේ අපිට මේ සලකනවට මේ අපි පහත් අය යා උසස් කියලා එහෙම සලකනවට කැමති නෑ. අපි නීතිය ඉදිරියේ උනත් ඕලා equal before the law. නීතිය ඉදිරියේ ඔක්කොම සමානයි. ඉතින් මේ ධර්මයේ ඉදිරියේ තියෙත් එහෙමයි. දහම් පාසලට පන්සලට ආපුවම ජීවිත ගන්න එකනේ තනතුරක් නැතුව මොන තනතුර දරුවත් අපි විමිත ගන්න. ඒකට ඒක සමානත්වයක් තියෙනවා. ඒතර නායකත්වයක් තියෙනවා අපි නායකයෝ උනායි කියලා අනිත් අපේ සහෝදර ශිෂ්‍යයෝ අපේ අතේ පල්ලෙන් වැඩිච්ච අය නෙමෙයි. එහෙම නැත්නම් ඒ බාලා අය නෙමෙයි. ඒගොල්ලන්ට නියමිත ගෞරවය දීලා ඒ නියමිත මේ ලැබිය යුතු ආමන්ත්‍රණයක් ලැබිලා එයාට සලකන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ හොඳ නායකත්වයකට පත් වෙන්න පුළුවන්. ඊගාට මේ ළමයි විශේෂයෙන්ම දැන් අපේ ළමයිගේ මනස
ගොඩාක්ම මේ ව්‍යාකූල වෙලා තියෙනවා. මම අපේ දාම් පාසල් ගුරුවරුන්ටත් කිව්වා මම කැමති මම එංගලන්තයේම ඉස්කෝල 30ක විතර mindfulness ඒ කියන්නේ ළමයින්ට භාවනා කිරීමේ වැඩසටහන ඉස්කෝල වලට උදේට ගිහිල්ලා පැය භාගයක් විතර මම කරලා තියෙනවා. කැනඩාවෙත් කරලා තියෙනවා. ඉතින් ඒ රටවල් වල මේ ගොඩාක් අපි බුද්ධ ආගමෙන් පාවිච්චි කරන්නේ භාවනාව. අපි ලංකාවේ බුද්ධ ආගමෙන් පාවිච්චි කරන්නේ චරිත සිරිත් විරිත් ටික. ඒ කියන්නේ වාදින ඒවා පුදන ඒවා නරක නෙමෙයි. නමුත් අපේ මනස හදන්න නම් වැඩිම අවශ්‍ය භාවනාව. ඒකෙන් තමයි දැන් උදාහරණයක් වශයෙන් ඇමරිකාවක පාසලක ඔය තියෙනවනේ චිකාගෝ පැත්ත වගේ ගොඩක් දරුණු කුඩු කාරයෝ ඉන්නවා රණ්ඩු වෙනවා වෙඩි තියාගන්න. ළඟදීත් මම දැන් ළමයි 21ක් දුවේද මැරුව එක ළමෙක් වෙඩි තියලා. ඉතින් බොහොම වයලන්ට් බොහොම නරකයි. ඉතින් එක පාසලක විදුහල්පතිවරේ ඒ පාසලට මේ මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් සතිය සිහිය හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දුන්නාට පස්සේ ඒ ළමයින්ගේ අර පාසල ඇතුලේ බුලි කරනවා කියන්නේ ගහ ගන්නවා රණ්ඩු වෙනවා අනිත් අය තල්ලු කරනවා වට්ටනවා ඔය වගේ වැඩ සෑහෙන ප්‍රමාණයකින් අඩු වුණා. ඊගාවට ඒ ළමයින්ගේ ඔය එළියේ පාසලෙන් එළියට ගහ ගන්නවානේ ඒවත් සෑහෙන අඩු වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රතිඵල සෑහෙන ඉහළට ගියා. ඊගාවට ඒගොල්ලන්ගේ ක්‍රීඩාවලට අනිත් ඒවට දක්වන දක්ෂතා කුසලතා සෑහෙන වැඩි වුණා. ඉතින් ඒ නිසා මම මේ දහම් පාසලට හැම පීරියඩ් එකකටම විනාඩි 2ක් 3ක් මේ භාවනාව මම කැමති දවසක ඇවිල්ලා කැමති නම් ගුරුවරුන්ට උගන්වන්න මේ ඒව කරන්න කියලා මම යෝජනා කරනවා. මොකද ඒක මේ ගොඩාක් වැදගත්. මොකද ළමයි ඉන්නේ හරිම රෙස්ලස්. ඒ කියන්නේ බොහොම කලබලෙන් ඉන්නේ. අපි කියන්නේ අපේ ධර්මයේ හැටියට කියන්නේ මේ බුද්ධච්ච කුක්කුච්ච කියලා බොහොම කලබලෙන් ඉන්නේ. එතකොට ඒ ළමයින්ට පාඩම් කරන දේ ඔළුවට යන්නේ නැහැ. ඔළුවට යන්නේ නැහැ. ඒ ගොඩාක් දේවල් දැන් අතරම තොරතුරු මේ තාක්ෂණ යුගයක් නේ තියෙන්නේ. තොරතුරු මහා සාගරය වගේ තියෙනවා. ඒතකොට මේ තොරතුරු අනවශ්‍ය තොරතුරු ගොඩක් අපේ ඔළුවට වැටෙනවා. ඒතකොට අනවශ්‍ය තොරතුරු වැටුනහම අපිට බෑ හරියකට ඒක කළමනාකරණය කරගෙන ළමයින්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකේ ස්කිල් එක, ඒකේ හැකියාව අපි දෙන්න ඕන ළමයින්ට ඒ විදිහට තමයි. ඉතින් ඒ නිසා ඒ ළමයින්ට අපිට පුරුදු කරන්න පුළුවන් නම් ඒ මයින්ඩ්ෆුල්නස් කියන එක ගොඩක් ඒගොල්ලෝ මේ කාම් ඩවුන් වෙනවා. ගොඩක් මේ නිවි සැරසුම් ළමයි වෙන ඒ වගේ මතක ශක්තියත් වැඩි වෙනවා. ඉතින් දැන් ඔය ඔලිම්පික් වලට යන තරඟ වලට යන වැඩියදී ඇමරිකන් හමුදාවට පවා උගන්වන භාවනාව. ඒක ඉතින් පාවිච්චි කරන වැරදි වැඩකට මිනිස්සු මරන්න. නමුත් අර හැම දෙයකටම මේ සිතේ ඒකාග්‍රතාවය වැදගත්. ඉතින් අපි ඒක හරියට අධ්‍යාපනයට යොදාගත්තොත් හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ දරුවන්ට කියන්නේ බය නැතුව ඔබ ගන්න තීරණයක් ගන්න හොඳ වැඩක් කරනවා නම් කවුරු මොනවා කිව්වත් උඹ හොඳ නායකයෙක් වෙන්න ආදර්ශය දෙන්න ඕනේ. එතනයි තියෙන ප්‍රශ්නේ. දැන් ගොඩාක් වෙලා තියෙන්නේ ලංකාවේ හදන්න බැරි හැදෙන්නේ නැත්තේ ගොඩාක් අය මේ තමන් කියන දේ තමන්ම පිළිපදින්නේ නැහැ. එතකොට ඒක ගණන් ගන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා ඔබ ආදර්ශවත් වෙන්න ඕන ළමයින්ට. මේ දැන් මේ මම දැකලා තියෙනවා ළමයි ස්වාමීන් වහන්සේලාට ගරු සරු බව ටිකක් අඩුයි. මේ හාමුදුරු බොම හිතවත් වැඩ කරන නිසා හාමුදුරුවෝ දැක්කම නැගිටින්නේ නැහැ. ඒ වගේ මේ පන්සලට එන්නේ නැහැ මම දැකලා තියෙනවා. මම ඒක නරකක් කියනවා නෙමෙයි ළමයින්ට ආයක අවබෝධ කරගන්න පන්සලේ ඇවිදලා මේව ගෑසෙන්න දීලා තියෙනවා. සෙල්ලම් කරන්න දීලා තියෙනවා. ඉතින් ඒක හොඳයි පන්සලට තරුණය යන්නේ ඒක හොඳයි. නමුත් ඒ තරුණයෝ දැනගන්න ඕන පන්සලේ තියෙන ඒ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවානේ. දැන් පොලිසිය අපේ මහත්තයෝ දන්නවා පොලිසිය ලොකු මහත්තයනකොට සැලියුට් එකක් ගන්නවා. ඒක ඕන තැනක තියෙන ප්‍රධානීන් කෙනෙකුට තියෙනවා. ඒක ළමයි ඒව හුරු වෙන්න ඕන. ඒ ආගමික පසුබිම ඒ තැනදී අපි කොහොමද හැසිරෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි නායකයෙක් කියලා කියන්නේ. නැතුව නිකම් මම නායකයෙක් කියලා පදක්කම කප්පම ගහගෙන පරුපටි ගහගෙන හිටියට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ විදිහේ හොඳ චරිතවත් බවක් ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. මොකද අපිව මනින්නේ වචන වලින් නෙමෙයි. අපි හැසිරෙන විදිහෙන්. ඉතින් ඒක අපිට අපේ යටිහිතින් කරන දෙයක්. අපි මතු පිටින් කිව්වේ නැතුණාට වචනෙන් කිව්වේ නැතුණාට යටිහිතින් කරන දෙයක්. ඉතින් එhmenan මම මේ දරුවන්ට සුබ පතනවා. බොහොම හොඳ දෙයක්. මේ දහම් පාසල මිට වඩා දියුණු කරන්න ඕන. ඒ වගේම මේ ළමයින්ට තියෙන මේ දෙමාපියන්ට තියෙනවා. මිට වඩා ළමයි දහම් පාසලට ගේන්න උත්සාහ කරන්න ඕන. මේක හිතන්නේ මගේ ළමයි විතර දැන් බලන්න මේ පරිසරේ කොච්චර කුඩු ගහනවා ඉන්නවද කියලා. මද්‍රව්‍ය ගන්නා ඉන්නවද කියලා. මේවා ටිකක් හරි වැළකෙනවා මේ ළමයි මේවට දැම්මොත්. ඉතින් ඒ නිසා
මේ දෙමව්පියෝ මොකද ඔයාගේ ළමයා කුඩු ගහන්න නැති වුණාට අල්ලපු ගෙදර ළමයා කුඩු ගහනවා කියන්නේ ඔයාගේ ගෙදර බඩ මුට්ටුවක් තියාගන්න බෑ. තේරුණාද? මේ ලෝකෙ එකට එක සම්බන්ධයි. මම විතරක් බුදු වෙනවා මම විතරක් මේ හොඳට ඉන්නවා කියලා මගේ තාප්ප ටික ගහගෙන මම ඉන්නවා කියන හැඟීමෙන් අපි ආත්මාර්ථකාමීව වැඩ කරපු නිසාමයි මේ කියන ගොඩක් දේවල් අපිට වෙන්නේ. ඇයි? අපි හිතන්නේ අපි ගැනම විතරයි. එහෙම නෙමෙයි. ගම කියන්නේ අපි ඔක්කොම ගමේ ඉන්න ඔක්කොම අපි එකෙක්නාට සම්බන්ධයි. ඉතින් ඒ වගේම මම වචනයක් මේ ශිෂ්‍ය නායක දිනේට සම්බන්ධ නැති වුණා. එක වචනයක් කියනවා දැන් අපිට ඉදිරි ආහාර අර්බුදයක් කියලා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ගේ ගේ ඉස්සරහා පොඩි පර්චස් භාගයක කාලක හරි පටියක මඤ්ඤක ටිකක් හරි හිටවලා දාන්න. ඒ කියන්නේ හිතන්න එපා මමම කනවායි කියලා. බෝධිසත්ව සංකල්පයෙන් කවුරු හරි ආහාර නැති කෙනෙක් කාවට කමන්නේ නැහැ කියලා මේ පාරවල් අයිනේ මොන හරි හිටවන්න කැමරට ගන්න පුළුවන් જાති. මොකද ඉදිරි මාස 6 තාම තීරණාත්මක ආහාර සමාන ආහාර කිලෝ 500 800 1000ටත් යන්න පුළුවන්. අපි ඈත පළාත්වල අනුරාධපුරේ ගියා වෙන පළාත්වල ගියා පොර නැති හින්දා කුකුරු වගා කළා නැහැ. එතකොට පාම් පිටි රෝගෙන් ගේන්නද යුක්‍රේන අර්බුදය සහ ලෝකේ තව කුහර අර්බුදයක් වෙන රටවල් වලක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙමාපියන්ට මේ ආදරණීය ළමයින්ට ඔයගොල්ලන්ටත් ඒක කරන්න පුළුවන්. පොඩි පොඩි දේවල් ගෙවල් වල වගා කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න. මොකද අන්තිමට කෑම නැති වෙන වෙලාවට වගා කරන්න වෙලාවක් නැහැ. ඒක හැදිලා එන්න කාලයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන්ම මේ ගමේ කවුරු අයත් එකතු කරගෙන වගා කිරීමේ සමිතියක් හදාගන්න. හිස්සිතන් තියෙනේ මේ අයගෙන් අහලා අපිට අයිති එපා මේවා අයිති කරගන්න නෙමෙයි මේ කෑම නැති වෙලාවට කාට හරි කණ්ඩ මේක අපි වගා කරනවා. පර්චස් 10 15 අරන් දාපුවා ඇති. ඒගොල්ලන්ට කියලා කතා කරලා ඒවා අයිති කරගන්නත් යන්නත් එපා. වගා කරන එක විතරක් කරන්න අනිත් පැයට කැම ටිකක් ගන්න එක බොහොම දීසිත වැඩක්. එහෙමනම් මගේ කතාව මම අවසන් කරනවා. මට පොඩි ඉතිරි වෙලාවක් ලැබුණේ. මම මේ දරුවන්ට ආශිර්වාද කරනවා. මේ දෙමාපියන්ටත් නැවතත් දෙනවා. තව තවත් ළමයි දහම් පාසලට යොමු කරන්න කියලා. හැම දිනකට දෙවස්සක්.